මේ උතුම් ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා විශ්‍රාමික ගුරු කාන්ති රණතුංග මහත්මිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය මැයි මස 1 වන දිනට ජන්මදිනය යෙදෙන කාංචනා විජේවර්ධන දියණියට ලේලිය හට ධර්ම ඥානය දියුණු කර ගැනීමට උපකාරී වීම සඳහා තුටු පඬුරක් ලෙස මෙම ධර්මදේශනාව සිදු කරන අතර මේ පුණ්‍ය බලෙන් කාංචනා විජේවර්ධන දියණියගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලුම ප්‍රාර්ථනා සඵල වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. මැයි මාස 1 වන දින ජන්මදිනයේ යෙදෙන රාජා ගමගේ සහෝදරයාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. කාන්ති රණතුංග මෑණියන්ව ආදරයෙන් රැකබලා ගන්නා අසංක කොඩිකාර, රුවන්ත කොඩිකාර, අසේල කොඩිකාර, දිල්රුවන් කොඩිකාර යන පුතණුවන් සිව් දෙනාටත් කාංචනා විජේවර්ධන, භාග්‍යා ගමගේ, දිලිනිද සිල්වා, නිපුණි මාරසිංහ යන දියණිවරුන්ටත් ලේලියන් ඔවුන්ගේ සුජීවත්ව සිටින දෙමාපියන්ටත් මේ පුණ්‍ය කර්මයේ ආශිර්වාදය ලැබේවා. කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මෙත්නි දහම්සා, සයුල් දම්සස්, තිවුරු දම්සත්, ගෙවින් රුෂාල් යන මුණුබුරු මිනිබිරියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායුෂ ලැබේවා. කාන්ති රණතුංග මහත්මියගේ ස්වාමි පුරුෂයා වන වසර 7කට පෙර පරලොව සැපත් පී කොඩිකාර මහතාට සහ ඔහුගේ දෙමාපියන්ටත් කාන්ති රණතුංග මහත්මිය දෙමාපියන්ටත් දෙපාර්ශ්වයේම නමින් මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් මීට මාස 5කට පෙර දායකත්වයේ දරූ අය අතරින් වියෝ වූ නිව්ටන් විජේවර්ධන සහෝදරයාටත් මේ පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර වේවා. ඊතා ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා. මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාට ධර්මාවබෝධය පිණිස හේතු වේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේ අතිපූජ්‍ය මීමුරේ ධම්මවංශ ස්වාමින් වහන්සේට තව තවත් ශ්‍රාවක සිත්සතන් ධර්මාවබෝධයෙන් පහදවා දීමට ශක්තිය ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. චතස්සෝ ඉමා භික්ඛවේ ගබ්භවක්ඛන්තියෝති. දවසේ ධර්මානුශාසනාවෙහි අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ සදහැවර පින්වතුනි. තථාගතයන් වහන්සේ ගැන කතා කරන විට බෝසත්වරයෙක් ලෙස තුසිත දිව්‍ය ලෝකයේ ඉඳලා මෙහි උත්පත්ති ලැබීම පිළිබඳව කතාවේ සඳහන් වෙන්නේ පස් මහ බැලුම් බැලුවයි කියලා. කාලය, දීපය, දේශය, කුලය, මව්. එනම් බෝසත්වරයෙකුට ඒ පිළිබඳව තෝරා ගැනීමේ හැකියාවක් තියෙනවා වගේ තේරෙනවා. මේකට කියන්නේ දැනගෙන චුත වී, දැනගෙන මව් කුසට වී සිට දැනගෙන බිහි වෙනවායි කියලා. ඒක බෝසත්වරුන්ට පමණක් කුරුම දෙයක්. මේ පිළිබඳ මම ධර්ම දේශනාවක් දෙකක් කරලා තිබෙනවා. ඒ වචන හතරම පැහැදිලි කරන්නට නෙවෙයි අද මම මේ මාතෘකාව ගත්තේ. අනුග්‍රහක බවතුන්ගේ තවදුරටත් කරුණු පැහැදිලි කිරීම පිළිබඳ ඉල්ලීමක් පවතින නිසා. සාමාන්‍යයෙන් මව් කුසක් කියන එක අපිට දකින්න ලැබෙන්නේ අපේ මව්වරුන්ගේ නැත්නම් ඔය අපට පෙනෙන්න ඉන්න ගෞසුනක ආදී සත්වයින්ටත් මාතෘත්වය ලැබෙනවා. ඊට අමතරව දේව භූත ප්‍රේත බ්‍රහ්ම කියන මේ ඕපපාතික ප්‍රතිසන්දි, ඕපපාතික කියන එකේ තේරුම මව් කුසකින් බිහි වෙන්නේ නැහැ කියන එක. ඒ වගේම ඝනකයක් නැහැ කියන එක. මව් කුසක් ගැන කතා කළ හැක්කේ අපට පේන මේ සත්ත්ව කොට්ටාසයන් ගැන. මව් කුසක්කට පිළිසඳ ගැනීම කියන එක පිළිබඳව අපට බලන්න බෑ.
ඒ වගේම ඒ පිළිබඳව වෙනත් ආගම්වල තියෙන ඉගැන්වීම් බුදු සමයේ තරම් ගැඹුරට යන්නෙත් නැහැ. මේ නිසා අපිට මේක බොහොම ප්‍රවේශමෙන් කල්පනා කරලා බලන්න ඕන දෙයක්. පුනර්භවයේ අපි විශ්වාස කරන නිසා අතිදීර්ඝ සංසාර ගමනක ඊළඟ නවතැන්පළ වශයෙන් තමයි මේ ජීවිතය තේරෙන්නේ සහ මව කුසක මාස 9ක් 9මාරක් හැදී බිහිවීම සිදු වෙන්නේ. ඒ බඳු පුනර්භවයක් පිළි නොගන්නා වූ ආගම් ස්වයංක්‍රීයව මව කුසෙන් ජීවිතය ආරම්භ වෙලා ඉන් එහාට අතීතයක් දකින්නේ නැහැ. මේ ජීවිතේ ඉන් එහා පැත්තට සදාකාලික ස්වර්ගයක් හෝ නිරයකට ආත්මය යාමක් ගැන කතා කරන්නේ. මේ ප්‍රාර්ථන ලෝකයේ පවතින ඉගැන්වීම මේ ಭಾರತයේ තිබුණා වූ Hindu දහම ආරම්භ බැලුවොත් එහෙම ඒ අයත් ඌට සමාන දෙයක් කියනවා. ඒක හැබැයි ඔවුනුත් කල්පනා කරන්නේ කෙනෙක් සතු ආත්මයක් තියෙනවා. ඒක මෙලොවින් පරලොවට යනවා කියන අර්ථයෙන් පුනරුත්පත්ති. පුන නැවත උත්පත්ති ඉපදීම. එතකොට නැවත ඉපදීම කියන වචනේ පුනර්භව කියන වචනේ කියවෙන්නේ නැහැ. ඒකේ තියෙන පුන කියන එක නම් නැවත තමයි භව කියන්නේ වීම. නැවත නැවතත් වීම. ඒ බුදු සමයේ පෙන්වන පුනර්භවය ටිකක් ගැඹුරු කාරණයක්. සාමාන්‍ය ලෝකයට වටහා ගන්න බැරි කාරණයක්. නමුත් මේක අපට පැහැදිලි කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. වර්තමානයේ පව පැහැදිලි කරන්න පුළුවන් ක්‍රම පවතිනවා. ඒ තමයි කයකට කවදාවත් සිතක් නැතුව පවතින්න බෑ. සිත නම් කය නැතුව පවතිනවා. භූත ප්‍රේත දේව කියලා කියන්නේ අපට වගේ පඨවි ආපෝ තේජෝ වලින් හැදිච්ච ඝන කයක් නැති වුණාට මනෝමය කයක් යුක්ත සිත විතරක් පවතින්නේ. ඔවුන්ට කයක් පේනවා උන්ගේ ලෝකේ. නමුත් අපට වගේ මේ බාහිර පඨවි ආපෝ තේජෝ සතර මහා භූතයන්ගෙන් සකස් කරන්නා වූ ඕලාරික කයක් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. ඕලාරික කයක් ලබන්න නම් මං හිතන්නේ සුනක ආදී සතෙක් මාස 2කමාරක් වෙන්න ඇති. ඇතෙක් වගේ සතෙක් මාස 24ක් වෙන්න ඇති. එතෙක් කාලයක් මව් කුසක් තුල කලලයක් වශයෙන් වැඩෙන්න ඕන. අපි දන්නවා අපිට දසමස් නැත්තම් නවමස් සමහර කියලා කතා කරන්නේ ඒ කාලේ. මේක තේරුම් ගන්න ඕන වාහනයක් අලුතින් නිමවන විට ගරාජේ නැත්තම් කර්මාන්ත ශාලාව තුල වාහනයක් ක්‍රියාත්මක කරන්නේ නැහැ. සම්පූර්ණ කෑලි සම්පූර්ණ. එතකල් කරන්නේ කෑලි කොටස් සමුනන එක. අන්න ඒ වගේ මව කුසක් තුල කලලයක් සකස් වීම කියලා කියන්නේ අංග සම්පූර්ණ සැකසෙනවා. ඒ අංග සම්පූර්ණයෙන් පස්සේ තමයි බිහිවීමක් සිදු වෙන්නේ. ඒ අංග සම්පූර්ණ වෙන කාලය තුල සිදුවීම් තේරුම් ගන්නට බුදුදහමේ උගන්වන චිත්තචෛතසික විග්‍රහය අරුණාම වෛද්‍ය විද්‍යාවටවත් ඒක එහෙම තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. උන් හිතන විදිහේ වෙනත් ආකාරයක් තියෙන්නේ. නමුත් අපි වෛද්‍ය විද්‍යාවේ උගන්වන කාරණයක් අරන් බැලුවම ඔබටත් මේ අත්දැකීම ඇති. වෙහෙස වී වැඩ කරන්න දිනක් දෙකක් නිදා ගන්න නැතුව. එතකොට ඔබට ඇඟ මහන්සි, කකුල් රිදෙනවා, කකුල් රිදෙන්න ගන්නවා. මොකද ඒ හේතුව ඒවා අලුතෙන් වැවුන්නේ හැදුනේ නැහැ. වෙහෙස වුණා ඇරුණාම අලුතෙන් විවේකයක් ලැබුණේ නැහැ මේ අලුතෙන් නිර්මාණය වෙන්න. මේ නිසා ජීව විද්‍යාව හෝ සෞඛ්‍ය විද්‍යාව උගන්වනවා සමාජයට නින්දේදී ගෙවන කොටස් සකස් වෙනවායි කියලා. එහෙනම් නින්දේදී ගෙවන කොටස් සකස් වෙන්නේ කොහොමද? නින්ද කියලා කියන්නේ බාහිරින් කය නිහඬ වුණාට සිතින් අපි කළ කී දේවල් කරනවා සිහින ලෝකයක. කනවා බනවා ගමන් බිමන් යනවා. ඒ ආන්නේ චෛතසිකයන්ට අනුව රූප කලාව සකස් වෙනවා. ඒ අනුව තමයි හොඳ විවේකයක් අරන් නිදාගත්තාම කය අර රිදෙන ගතිය නැතුව අංග සම්පූර්ණයෙන් ගෙවන කොටස් නිර්මාණය වෙලා තියෙනවා. එහෙනම් කයක් මව් කුසෙන් පරිබාහිරව නිර්මාණය අලුතින් හැදෙන්නටත් ගෙවන කොටස් හැදෙන්න සිතක් අවශ්‍යයි. ඒ ආශ්‍රයෙන් හිතන්න ඕනේ එහෙනම් මව් කුසකත් කයක් හැදෙන්න සිතක් තියෙන්න ඕන. එහෙමයි අපි හිතෙන්න යන්නේ. ඒ විතරක් නෙවෙයි ඒක මවගේ සිත වෙන්නත් බෑ. මොකද මවගේ પરම්පරාව වෙනයි කෙනෙක්ගේ ගෙනාවා වූ කර්ම ශක්තියින් වෙනයි. මවයේ සඳහා තැනක් සපයාදී තිබෙනවා ඇරුණාම ඒ කලලේ සැදීම සිදු වෙන්නේ තමන්ගේ අතීත කුසල අකුසල කර්මයන්ට අනුව. මේ අනුව මව් කුසක කලලේ සැදීම යනු අපි දැන් මේ කටයුතු කරලා
නිදාගන්නවයි කියලා කියන්න. නිදාගත්තහම බාහිර ලෝකේ අපට නැහැ. නින්ද කියලා කියන්නේ මේවායින් ආශ්‍රයෙන් ගත්තා වූ සිතුවිලි ලෝකයක් සිහින ලෝක ඔස්සේ එළි වෙනතුරු ගමන් කරන එක. එහෙනම් අපි පස් දොරක් හදාගෙන පස් දොරෙන් ගත්ත අරමුණු නිසා අපට නින්ද නැමැති මනෝද්වාරයක් තියෙනවා. අන්න ඒ වගේ කෙනෙකුට ජීවිතය ගත කරනකොට හදාගත්ත මනෝද්වාරයක් තියෙනවා. මේ බාහිර පස් දොරෙන් ගත්ත රූප, ශබ්ද, ගන්ධ, රස සහ මේ ඇස බාහිර රූප නැතත් මේ ඇස නැතත් නින්දේදී අපට මේ රූප, ශබ්ද, ගන්ධ, රස සියල්ල තියෙනවා. එහෙනම් අපි තේරුම් ගන්න ඕන මෙහෙට ඇවිදින් පස් දොරක් හදාගෙන ලෝකේ අරමුණු අරගෙන මේව නැතුවට ලෝකයක් හදාන තමයි නින්දට යන්නේ සහ පරලෝ යන්නේත්. එහෙමයි ඒක තේරුම් ගන්න ඕන. දැන් මහා තණ්හා සංකේ සූත්‍රය ගත්තාම ඒකේ පෙන්නනවා මේ සඳහා කාරණා තුනක් ඕනේ කියලා. ඒක ඉතින් තේරෙන භාෂාවෙන් කියනවා නම් මවක් ඒ සඳහා සූදානම් වෙන්න ඕන ඇගේ ඩිම්බනිකුත් කරන කාලේ. ඒ වගේම මව්පියන් එකතු වෙලා මේ දෙදෙනාගේ අවශ්‍ය කොටස් එකතෙන් වෙන්න ඕන. ඒකට අපි සංසේචනය කියනවා ධර්මයේ විද්‍යාව පැත්තෙන්. එසේ වූ පවණින් සියල්ල හරියනවා නම් ආය ඕනෑම මොහොතක ඕනෑ තරම් දරුවන් ලැබෙන්න ඕන. නමුත් මේ මව්පියන්ගේ කිසිදු ආකාරයක මද සරු බවක් නැතුව සරු බවක් තිබියදී පවා සමහරුන්ට දරු සම්පත් නැහැ. දරු සම්පත් නැහැ කියලා බෝධි පූජා පවත්වනවා. එහෙම නැත්නම් වෛද්‍ය උපදෙස් ගන්නවා. නැත්නම් නලදරුපත් සකස් කර ගන්නවා. අර බැලු බැල්මට ඔවුන්ගේ අඩුවක් නැති වුණත් මේක වෙන්නේ නැහැ. දැන් මාතා උත්තුනී හෝති උත්තුනී වෙන්න ඕන, මව්පියන් එකතු වෙන්න ඕන. දෙකයි. තුන්වෙනි එක ගන්ධබ්බෝ පච්චිපට්ඨිතෝ හෝති. ගන්ධබ්බෝ කියන වචනයෙන් කියන්නේ එතෙන්ද තුන්වෙනෙක් එන්න ඕන. තුන්වැන්නෙක් එකතු වෙන්න ඕන කියන එක. ඒ තුන්වැන්න කියන වචනය සිංහලට පරිවර්තනය කරනකොට විඥානයක් මව් කුසට බැස ගනීද කියලා තමයි මේ අපේ ත්‍රිපිටකයේ මේක පරිවර්තනය කරලා තිබෙන්නේ. මේ වචනින් වැරදි විදිහට හිතා ගන්නවා. විඥානයක් කියන එකෙන් කවුරු හරි මව් කුසට එනවා කියලා හිතන් ගන්නවා. කෙනෙක් ආත්මයක්. විඥාන කියන වචනේ තේරුම් ගත්තාම විඥාන කියන්නේ හඳුනන සිතට. චක්කු විඥාන, සෝත විඥාන, ගාන විඥාන, જીවහා විඥාන, කාය විඥාන, මේ එක විඥානයක්වත් කොහොමවත් යන්නේ හටදර නැසෙනවා. නමුත් අපට ජීවිතය තුළ මේ නැසුනට නැවත එකක් පහළ වීමේ හැකියාව තියෙන නිසා දිගටම සිත් පරපුරක් යනවා. එහෙනම් කෙනෙක් මේ යන විට හදාගත්ත ලෝකයක් තියෙනවා. නින්දට යන විට හදාගත්ත ලෝකයෙන් සතුටින් නින්දට යන්න පුළුවන්, තරහෙන් නින්දට යන්න පුළුවන්, බයෙන් නින්දට යන්න පුළුවන්, පිනෙන් නින්දට යන්න පුළුවන්, තම තමන් ලෙඩින් නින්දට යන්න පුළුවන්. මේ කළ කී දේම තමයි මනෝලෝකෙට සිනට යන්නේ. අන්න ඒ වගේ අර හදාගත්ත මනෝලෝකයක් තිබෙන නිසා තමයි කෙනෙක් ජීවිතය අතහැරෙනකොට බාහිර වස්තු සහ කය අතහැරුණාට අර සිත අතහැරෙන්නේ නැහැ. තමන්ගේ මනෝලෝකය. මව් කුසක් නොලැබුණොත් ඒකට කියනවා පින් පව් පැත්ත නම් പ്രേත භූත කියනවා, පින් පැත්ත නම් දේව කියනවා. ධාන පැත්ත නම් බ්‍රහ්ම කියනවා. අර ආධ්‍යාත්මික ආයතන හයක් තියෙන නිසා තමයි ප්‍රතිසන්දියක් තියෙන්නේ. ආධ්‍යාත්මික ආයතන හය කියන්නේ බාහිර ඇස කන නාසය උදව්වෙන් හදාගත්ත මේ සිතේ තියෙන සිත හය ආකාරයට බෙදීම. එතකොට එහෙම එකක් නැතුව මව් කුසක් තුළ ප්‍රතිසන්දි ගැනීමක් සිදු වෙන්නේ නැහැ. අන්න මෙතනදී බෝසත්වරයෙක් බොහෝ කල් පෙරුම් පෙරූ බැවින් ඔහුට පුළුවන්කමක් තියෙනවා කියලා තියෙනවා. එතෙන්ට දැනගෙන පිරිසෙන්න සහ දැනගෙන ජීවත් වෙන්න. අනිත් ඒවාය පෙන්වනවා ඊතරම් පුණ්‍ය මහිමයක් නැතුවම, නමුත් මේක කර්මානුරූපයි. කර්මානුරූපයි කියලා කියන්නේ මව්පියන්ගේ පිනට ගැලපෙන දරුවෙක්. මව්පියන්ගේ පෞකාරකමට ගැලපෙන දරුවෙක්. මව්පියන්ට වද දෙන්න එන දරුවෙක්. මව්පියන් දියුණු කරන්න එන දරුවෙක්. ආදී වශයෙන් මේකේ වෙනස්කම් තියෙනවා අතීතයෙන් අරගෙන. මම අහලා තියෙනවා සමහර දරුවෝ ඉපදුනෙන් පස්සේ සමහර මව්පියන්ට යන්නේ නමක් නැති උනායි කියලා. ඒ වගේම සමහර දරුවෝ ඉපදුනෙන් පස්සේ බොහොම ධනවත් උනායි කියලා. එතකොට වුන් පිටුපස අර නිකම්ම අහම්බයක් නෙමෙයි අතීතයක් තියෙනවා එහෙනම්. අතීතය කියන්නේම අපි රැස් කළා වූ කුසල කර්මයන්ගේ බලපෑම් කියන එකනේ. ඉතින් එහෙමනම්
ලංකාවේ විශ්‍රාමික වෛද්‍යවරයෙක් ඉන්නවා විශේෂඥ වෛද්‍ය එච්.බී. ජයසිංහ කියලා. එතුමන් මහනුවර වැඩ කළේ. දැන් විශ්‍රාමිකව තවදුරටත් ප්‍රතිකාර කරනවා. විශ්‍රාමික විතරක් නෙමෙයි විශේෂඥ වෛද්‍යවරයෙක් සිත පිළිබඳව කතා කරන. එතුමන් ඔය කෙනෙක් පිළිබඳව කරපු පර්යේෂණයක් පොතකට අරන් තිනවා කර්මය සහ පුනර්භවය කියලා. මේක මම කියවලා තියෙන නිසා මේ කරුණ මම සමාජයට ඉදිරිපත් කරන්නම්. එතුමනුත් මගේ ධර්ම ශ්‍රවණය කරන හිතවතෙක්. එතුමන්ට හමු වෙනවා මිනිස්සෙක් අසනීපෙන් ඉන්න. මේ අසනීපෙට මෙහෙ බේත් කළාට හොඳ වෙන්නේ නැහැ. ඒ නිසා ඔහු මෝහණය කරනවා. මෝහණයේදී එළිවන රහස් දෙකක් තියෙනවා. ඒවා මෙතෙන්ට අදාළ නිසායි මම මේ කියන්නේ. ඒ මෝහණයේදී කියනවා මේ පුද්ගලයා ඉස්සර ජීවිතේක ගමක හිටව දුප්පත් කෙනෙක් කියලා. නමුත් මුදල් පිළිබඳ ප්‍රශ්නයක් නැතුව කාලය ධනය සමය කැප කරලා මව්පියන්ට අසල්වාසීන්ට හැම විටම උදව් උපකාර කරලා තියෙන්නේ. පරිත්‍යාගශීලීත්වය නැත්නම් සමාජ මෙහෙවර කරලා තිබෙන්නේ. ඒකෝට මේ මෙහෙවරමයි ඔහුගේ මනසට යන්නේ. හොරකම් කරන්න හිතුවේ නැහැ, ගසා කන්න හිතුවේ නැහැ, බොරු කියන්න හිතුවේ නැහැ, උදව් කළා. එහෙනම් මේ උදව් කළ මානසිකත්වයේ තමයි ඔහුට නිදි තියෙන්නේ. ඔහු මෙය ගිහින් ඔහුට පුළුවන්කමක් තිබුණායි කියලා කරන අර බෝසතාණන් වහන්සේට වගේ අම්මා තෝරගන්න. ඒ නිසා ඒ පින් මහිමේ වැඩිකමට ප්‍රභූ පවුලක අම්මා කෙනෙක් තෝරාගත්තයි කියලා ඒක අපිට සාක්ෂි නැති වුණාට මේ කතාවේ තියෙනවා මෙහෙම. එතකොට මේ ප්‍රභූ පවුලක ඉපදුනේ අර පින් මහිමේ තුළ තෝරාගන්න පුළුවන් වුණා අම්මා. තෝරාගෙන ඉපදිලා ඒ පවුලේ පවතිනා වූ ගෞරවය මුල් කොටගෙන ඊට පස්සේ තරුණ වයසටපත් වෙනකොට මිනිසුන් තලා පෙලන්ට තමයි පුරුදු වුණේ. අර පුණ්‍ය මහිමේනේ ඊට පස්සේ ඒකට තියෙන ජඩකම් ටිකක් එහෙම හුරු වුණා. අපුරුකම් ටිකක් එහෙම. ඒ ජීවිතයේ අවසානයේදී මේ යනකොට අර වගේ අම්මා තෝරගන්න බැරි වුණයි කියනවා නිකන් හිර වෙලා ගියා වගේ පා වෙලා ගිහින් ඉපදුණයි කියලා කියන්නේ අනුරාධපුරයේ පැත්තේ දුප්පත් පවුලක. මිනිසුන්ට මෙහෙ තැලුව පෙළුවේකට තැලුම් පෙළුම් කන්න බීලා ගෙදර ඇවිදින් අම්මටයි දරුවන්ටයි ගහන තාත්තෙක් ඉන්න පවුල ඉපදුණා කියලා තියෙනවා. දැන් ඉතින් රාත්ත ගෙදර එනකොට එළියට යන්න ඕන. නැත්තම් ගුටි කන්න වෙනවා. එතකොට අර පිනට ගැලපෙන උත්පත්තියයි පවට ගැලපෙන උත්පත්තියයි දෙකේ මේක තියෙනවා. ලේ ඊට පස්සේ හොයාගන්න නැති හොඳ කරගන්න ඇති. එයා ඒ පෙන්වන්නේ ওই දෙක තමයි. එතකොට අර පෞකාර ස්වභාවය පෞකාරකමට ගැලපෙන අම්මා තාත්තා. පින්කාර ස්වභාවය පින්කාරකම ගැලපෙන අම්මා තාත්තා. මම ඔකේ තවත් දන්න කාරණා ටිකක් තියෙනවා. අපි ළඟට ඉතින් ඔය ධර්ම ශ්‍රවණය කරන්න එන ඔය ලෝකෝත්තර සුවය හොයනවා වගේම ඔය තමන්ගේ ජීවිතවල පවතිනා වූ ගැටුම් පිළිබඳවත් කතා කරනවානේ කියන්නේ මේ අඩුපාඩුකම් පිළිබඳවත්. ඉතින් එහෙම අඩුපාඩුකම් පිළිබඳව කතා කරපු යුවලවල් තරුණ යුවල අතර මේ අර වෛද්‍ය පරීක්ෂණ වලින් සමත් වී මව්පියන්ගේ අඩුවක් නැති දරු සම්පත් නැති අය මට හම් වෙලා තියෙනවා. ඔවුන්ගේ වෘත්තීන් පිළිබඳ හොයලා බලපුවම ඔවුන්ට විවේකයක් නැහැ දරුවෝ ගැන හිතන්න. මම ඔවුන්ට දෙන උපදෙස් තමයි රාජකාරී කටයුත්ත මොහොතකට පැත්තකින් තියලා සුදු ඇඳගෙන බොහෝ බෞද්ධයෝ ගැවසෙන තැනකට ගිහින් විවේක ඉන්න මල් පූජාවක් බෝධි පූජාවක් තියලා පැයක් කමාරක් විවේක ඉන්න පුරුදු වෙන්න කියලා. මම අහලා තියෙනවා ඇත්ත නැත්ත මට තේරෙන්නේ නැහැ. දෙවියන් වශයෙන් හෝ යම් යම් මව් කුසක ප්‍රතිසන්දි ගන්න ඉන්න අය මේ එබඳු මව්පියන් ගැවසෙන තැන්වලට ඇවිදින් ඉන්නවයි කියලා සුදුසු කෙනෙක් තෝරගන්න. එතකොට අර පුළුවන් අය ඉන්නවා කියලා පෙන්වන්න දැනගෙන චුත වෙන්න කියන එක. මේ මම කියපු කතා දෙක තුනකට සම්බන්ධයි. මාස 3-4කට පස්සේ මට කිව්වා දැන් නම් අපි බලාපොරොත්තු ඉට උණයි කියලා. එතකොට අර බෝධි පූජා තබන්ට යෑමෙන් හෝ මනස වෙනස් කර ගැනීමෙන් අර ගුවන්විදුලියක මීටරයේ සුසර වෙනවා වගේ මේ මව්පියන්ට ගැළපෙන චේතනා සකස් වීම තුළ තුන්වැන්නෙක් පැමිණලා තිබෙනවා. මම තවත් සමහර පවුල් ගැන දන්නවා දරු සම්පත් නැතිව ටික කල් ඉඳලා දරුවෝ නෑ කියන තීරණයට ඇවිදින් දරුවෙක් අරන් හදා ගන්නවා. හදාගෙන මාස 3-6ක් යන්න ඉස්සෙල්ලා මව සැබෑ ගැබ්බර කෙනෙක් බවට පත් වෙනවා. මම ජීවිත කීපයක දන්නවා මේක. එතකොට බලන්න අර මනසේ මොකක් හරි තිබිලා තියෙනවා දරුවා පිළිබඳ සෙනෙහසක් නැතිකමක්. දරුවෙක් හදා ගන්න ගියාම සෙනෙහවන්ත වීම තුළ ඒක ගැළපීමක් තියෙනවා. මේ සියලු කාරණා අරන් බලන්න වෙනවා. මෙන්න මේ විදිහට ඊට පස්සේ දරුවෝ දෙන්න 3 දෙනා 4 දෙනාත් ඉන්නවා එක්කෙනෙක්වත් නැත ඊටපයටත්. ඉතින් මේ කාරණා මම ටිකක් මේ පැහැදිලි කරගෙන යන්නේ ඊට පස්සේ මෙතන අදාළ තැනට එන්න.
එහෙමනම් අපට පැහැදිලි වෙනවා කයක් අපි පවතින්නේ සිතත් සමග. දැනුත් සිතත් සමග, නිින්ද ගියත් සිතත් සමග. එහෙනම් මව් කුසකට සිතක් තියෙන්න ඕන. මේ සිත මවගේම නම් මව වගේම දරුවන් උපදී දිගටම. නෑ, මව වගේ සහ පියා වගේ රූපෙන් වෙනස් වෙනවා. නමුත් ගති ලක්ෂණ, වර්ණය, චරිත ලක්ෂණ එක එක්කෙනාට වෙනස් වෙන්නේ ඇයි? ඒක හොයාගන්න ඕන අපි. අන්න එතනදි තමයි තීරණය කරන්න වෙන්නේ මවගෙන් කලලයට පෙකණිවල ඔස්සේ අවශ්‍ය ආහාර ලැබෙද්දී තමන්ගේ සිහින ලෝකයේ සිහිනයක් දකින නිසා, ඒ සිහිනයට ගැලපෙන්න සිහිනෙන් ගමන් බිමන් යන නිසා, කතා බහ කරන නිසා, සියලම කරන නිසා තමයි ඒවා කරන්නට අවශ්‍ය ඇහැක්, කනක්, නාසයක්, දිවක් සහිත කලලයක් සකස් වෙන්නේ. සිහින ලෝකයක් නැතුව, දරුවට ආවේනික මනෝලෝකයක් නැතුව කයක් හැදෙන්නේ නැහැ. අන්න ඒක තේරුම් ගත්තහම තමයි බුදු සමයේ පුනර්භවය ඔප්පු කරන්න පුළුවන් හොඳ සාධකයක් හම්බ වෙන්නේ. අර වෙනත් ආගම් වල නිකම්ම මේ මව්පියන්ගේ එකතුන පවණින් එතනින් ජීවිතේ පටන් ගන්නවා කියලා කිව්වට ඊට එහා දැක්මක් වුන්ට නැහැ. එතකොට එහෙනම් අර මම කියන කතාවට අනුව මේ මාස 10ක කාලයක් තිස්සේ මොකද කරන්නේ? වාහනයක් පුංචි පුංචි කෑල්ල එකතු කරලා ඉවර වෙලා තමයි විවෘත කරලා ඒක ක්‍රියාත්මක කරන්න. එතකල් ක්‍රියාත්මක කරන්න බෑ, කොහේ හරි කෑල්ලක් අඩුයි. එහෙනම් ඇසකරනාසයේ දිවකයක් හදනවානේ අර කරන්නේ. මේකේ වෙනස හොයාගන්න පුළුවන්ද බලන්න. එක දරුවා සම්බන්ධයෙන්. මට මතකයි මම වසර 20කට විතර පෙර පුවත්පත් වාර්තාවක් කියවනවා. ඔය නම් වශයෙන්ම කියන්න පුළුවන්, කියන්න නැතුව ගන්නම්. ඔය පානදුරේ පැත්තේ තිබෙනා වූ රෝහලක් පෞද්ගලික. මේ රෝහලට පුංචි ළමෙක් එනවා. අහවල් රෝහලට පැමිණි පොඩි සාදු කියලා තමයි දාලා තිබෙන්නේ. පොඩි සාදු කියලා කියන්නේ කහපාට ඇඳුමක් ඇඳගෙන තමයි ඉන්නේ. අවුරුදු 4ක් 3ක් 5ක් ඇති. නමුත් හොඳට ගාථා කියන්න දන්නවා. ඒ වගේම හේවිසි ගහන්න දන්නවා. ඒ වගේම හිටපු තැන කියන්න දන්නවා විහාරස්ථානය. ඒ වගේම ඉස්සර ජීවිතේ තිබිච්ච රෝග ලක්ෂණයකුත් ගෙනත් තියෙනවා. අහවල් පන්සලේ මම හිටියේ කියලා නමත් කියලා තිබුණා. ගිහින් බැලුවම එහෙම කෙනෙක් ඉඳලා තියෙනවා. ඒ ස්වාමින් වහන්සේ හේවිසි ගහන්න දැනගෙන ඉඳලා තියෙනවා. ඒ වගේම ගාථා සියල්ල පාඩම් තිබිලා තියෙනවා විතරක් නෙවෙයි, දෙවැඩියා රෝගයෙන් පිළිලක් තියෙනවා. බලන්න අර හේවිසි ගහීමේ හැකියාව පමණක් නොව දියවැඩියා නැමැති රෝග ලක්ෂණයත් ඇවිදින් තිබුණා දරුවාට. එතකොට එහෙනම් අර මොකක්ද ඒකෙන් කියන්නේ? තමන් අර පුරුදු කරගත්ත ටික සිතේ තිබිලා තිනවා, ඒ අනුවනේ මව්කුස සකස් වෙලා තියෙන්නේ කියන එක. එහෙනම් අපි හැමෝටම මවගේ ආවේනික ලක්ෂණ වලට වඩා තමන් ගෙනාවා වූ පාරමී ගුණයක්, පින්පව් බලයක් තියෙනවා. ඒ අනුව තමයි අපට කයක් සකස් වෙන්නේ. එතකොට අපට නම් සාමාන්‍ය බුදුන් වහන්සේ පැහැදිලි කරවා දාරන්නේ මව්කුසක පොත් ප්‍රතිසන්දි ලබන්නේ අඩු දානය, අඩු සීලය, මධ්‍යම දානය, මධ්‍යම සීලය කියන පුණ්‍ය චේතනාවෙන් කියලා. නමුත් සුනක ගව ආදී සතනක උත්පත්ති ලබන්නේ පින්නෙන් නෙවෙයි, පාපයෙන්. එතනත් අර වගේ ලෝකයක් තියෙන්න වෙනවා. එතකොට අතිමානෝති කුමාති කුක්කුරෝ කියලා මට පද මතක තියෙනවා මේ පාලි පාඨයක්. සුනකයා බවට පත් වෙන්නේ අතිමානෙන් යුක්ත වුණාය කියලා. එනම් මිනිසා විසින් කරන ක්‍රියාකාරකම් වලට අනුවගත් කල බාහිර ලෝකේ ක්‍රියාකාරකම් වලට අනුව මනෝලෝකේ සකස් වෙනවා. හොරකම් කරන මිනිස්සෙකුට මනෝලෝකේ මල් පූජා කරනවා පේන්නේ නැහැ. වංචා කරන මිනිස්සෙකුට මනෝලෝකේ මවට සලකනවා පේන්නේ නැහැ. Taman කරන දෙයමයි සිත ඇතුළට යන්නේ. එහෙනම් යහපත් දේවල් කළොත් යාදිසං වපති බීජං තාදිසං හර්ථේ පලං. ජීවත් වෙනකොට යහපත් දේවල් කළොත් ඒ පුරුද්ද මනසට යනවා. එතකොට එහෙනම් ඔහුට පිනෙන් පරලෝ යන්න පුළුවන්. ජීවත් වෙනකොට රට ජාතිය වනසන දුෂ්ටකම් කළොත් එහෙම සීන ලෝකෙත් ඒක ඊට පස්සේ ඔහු මනෝලෝකෙන් පරලෝ යන්නේ අර දුෂ්ට අදහසින්. ඒ නිසා පින් එක්රැස් කරනගෙන පිනෙන් පරලෝ යාම, පව් රැස් කරන පවෙන් පරලෝ යාම කියන කාරණා දෙක අපාගත සත්වයින්ටයි මිනිසුන්ටයි බලපානවා. ත්‍රිසං සත්වයින්ට බලපානවා මව්කුසක සකස් වෙන්න, මිනිසුන්ට බලපානවා මව්කුසක උපදින්න. ඊට වඩා එහාට ගියාම කයක් නැති වුණාට පාපය අපි කියන භූත ප්‍රේත උත්පත්තියට. පින ඝන කයක් නැති දේව උත්පත්තියට.
එතෙන්දි කයක් නොතිබුණ තිබුණාට මනෝලෝකයක් තියෙනවා අර හදාගත්ත. ඒ නිසා අපිට මේක තේරුම් ගන්න පුළුවන් නම් කෙනෙක් හොඳ මිනිස්සෙක් වෙයි. ඇයි? මේ තමන් කරන කියන ක්‍රියාකලාපයන් චිත්තාභ්‍යන්තරයට ගියහම අනාගතයක් සකස් වෙනවා. කවුද භූතයෙක් ප්‍රේතයෙක් නැත්නම් එහෙම නැත්නම් සුනකෙක් වෙන්න කැමති? කැමති මිනිස්සෙක් වශයෙන්ම ඉන්නනේ. එහෙනම් මිනිස්සෙක් වශයෙන් ඉන්න නම් මනුස්ස ගති ලක්ෂණ තියෙන්න වෙනවා. ඉතින් මේ රටේ බැලුවහම මනුස්ස ගති ලක්ෂණද මේ ඔක්කොම අද තියෙන්නේ. ඒවා ඉතින් විග්‍රහ කරන්න ගියාම මට ධර්මදේශනාවට කාලේ නැතුව යනවා. නැත්නම් මේ කෙරෙන දේවල් රටේ තොටේ බැලුවහම මනුස්සකමට ඉගා දෙන දේවල් තමයි කරන්නේ. බුදුදහමේ කොතනද තියෙන්නේ මත්පැන් පෙරලා හරි විකුණලා හරි ජීවත් වෙන්න කියලා? බුදුදහමේ කොතනද තියෙන්නේ උපන්නින්න දරුවන් ගබ්සා කරන්න මරන්න කියලා? උපදිනවට වඩා දරුවන් වැඩි සංඛ්‍යාවක් මේ සමාජයේ මව හෝ පියා හෝ වෛද්‍යවරු තව කවුරු හරි වුණකමින් ගබ්සා කරනවා. මේ ඇස් දෙක අරගෙන මෙහාට එන්න ඉන්න බලන් ඉන්න අය. නමුත් ඔවුන්ට තහනම් පනවනවා. මේ එකක්වත් අපට මිනිමැරුම් කියනවා යරුණාම ඊට වඩා හොඳ දේවල් කියන්න පුළුවන්ද? එහෙම නැත්නම් පවතින නීතිවල දුර්වලකම් අඩුකම් හොයාගෙන යම් දේවල් ආනයනය කරන්න ගත්තාම ඒක කුඩු හරි තව මොනවා හරි ගත්තාම ඒවෙන් සමාජයට යහපතක් සැලසෙනවද? තමන් බලාපොරොත්තු වෙන්නේ සල්ලි විතරයිනේ අනිත් කිසිම දෙයක් බලන්නේ නැහැ. ඒතකොට මේ මනස මොකද වෙන්නේ? ආත්මාර්ථකාමී වෙනවා. ආත්මාර්ථකාමී වුණාම ඒකට දඬුවම නේද සංසාරය කියන්නේ. ආත්මාර්ථකාමී වෙලා දිවි ලෝකෙ උපදින්න බෑනේ එහෙනම්. අන්න එහෙම මිනිසා විසින් කරන කියන ක්‍රියාකලාපයන් අනාගතයට බලපානවා. ඒක තේරුම් ගන්න පුළුවන් වුණොත් මොකද වෙන්නේ? මිනිස්සු මෙහෙදි සිතින් කයෙන් වචනෙන් අවමල් රේණුවක් තරම්වත් දෙයක් සමාජයට අයහපතක් අවඩක් කරන්න කල්පනා කරන්නේ නැහැ. ඒකයි බුදු සමයේ පෙන්වන පුනර්භවය තේරුම් ගත්ත පුද්ගලයින්ට පුනර්භවය යහපත් කරගන්න ඇරුණාම පුනර්භවය නැති කරගන්න බුදු සමයෙන් පෙන්වන්නේ. නමුත් නැති කරගන්න තේරෙන්නේ නැත්නම් පුනර්භවය යහපත් කරගන්න අදාළ ජීවිතයක් ගත කරන්න වෙනවා. එතකොට පාසල තුල හරි කාර්යාලය තුල හරි තවත් තැනක හරි සුරාව සූදු දුරාචාරය හොරකම මරකම තක්කඩිකම මේවා කරන්න බෑනේ කම්. නමුත් මේවා කොතරම් කෙරෙනවද? ව්‍යාජ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කළ රජයේ මුදල් කොතරම් ගසා කනවා ඇද්ද? පැමිණීම සටහන් කරලා හරි බොරුවට අස්සන් අරන් හරි කෑම වේල් සංඛ්‍යාවට 50ක් ඉන්නකොට 100ක් ඉන්නවා කියලා ආස්සන් ගස්ලා හරි එහෙම නැත්නම් ශිෂ්‍ය සංඛ්‍යාව ශිෂ්‍යයින්ට ගෙවනවා නම් 100ක් ඉන්නවට 200ක් නම් දාලා හරි මේවා කරන අය කල්පනා කරලා බලන්න කරන්නේ බොරු නෙමෙයිද කියලා. ඒක මතක තියාගන්න ඕනේ. ඒවට ඊට පස්සේ තමන් කරපු බව දන්න නිසා තමන්ට මේවට විපාකයක් තියෙනවා. මේ විපාකේ පවට වෙනට දෙකටම සාධාරණයි. ඒකට පව විපාක කියලා විතරක් නැහැ. ඕනෑම එකක් කර්ම විපාක. පාප කර්ම විපාක, පුණ්‍ය කර්ම විපාක, ධාන කර්ම විපාක, කර්ම විපාක සංසාරයේම. ඉතින් ඒ බඳු තත්ත්වයක් තුළ අර බිත්තියට බෝලකින් දරුවෙක් ගහපුවම බෝලේ තමන් ගාවට ආපහු වෙනවා වගේ. පර්වත දෙකක් අතරට ගිහිල්ලා ශබ්දයක් පිට කළොත් ඒ ශබ්දේ ගලේ වැදිලා තමන් ගාවට ආපහු වෙනවා වගේ මේ චේතනාව විසින් මේවා ආපහු ගෙනත් දෙනවා තමන් වෙතට. ඒක තමයි විපාක කියලා කියන්නේ. චේතනාව කර්මයේ විපාක ඵලය. ඉතින් එහෙමනම් අපි කොතරම් බේරිලාද මේ තැන් වලට ඇවිදින් ඉන්නේ. ඒ වගේම මේ මියගිය සත්වයින් ආපහු මව් කුසකට එන්න බලන් ඉන්නවා. එතකොට ඒක මරනවා නම් ඝාතනය කරනවා නම් කී දෙනාටද ඊට හම්ම වෙන්නේ? මේ නිසා තමයි මේ ලබාගත් ජීවිතේ වටිනාකමක් තියෙන්නේ අපිට. මොකද මෙතනින් එහාට ආයෙ ගියාපුවම ආයෙ එන්න හම්බ වෙයිද කියන එක විශ්වාස නැහැ. මේ ලෝකෙම මොකද කරන්නේ? එන්න දෙන්නේ නැහැ, ඝාතනය කරනවා. අපි කැමති ජීවත් වෙන්න. නමුත් ඊළඟ දරුවෙකුට අපි ලෝකයක් හදන්නේ නැහැ. එතකොට ඒක පින්කමක්ද? හොඳ දෙයක්ද? ඒ නිසා මේකට අපිට පැහැදිලි කරන්න වෙනවා කර්මානුරූපව කියන එක. තමන් එකතු කරගත්තා වූ පුණ්‍ය මහිමයක් තුළ, තමන් එකතු කරගත්තා වූ පාප මහිමයක් තුළ ඒව තවත් හොයන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. දැන් ඔය පුනර්භවය තහවුරු කරන සාධකවල යම් කතා තියෙනවා. ඔය පරීක්ෂණ පවත්වලා 100%ක් ඔප්පු කරගන්න බැරිලා තියෙනවා දරුවන්ට මතක නැති නිසා. නමුත් යම් කරුණු ඔප්පු වෙලා තිබෙනවා. එතකොට ඒවට කියන්නේ සම්පරීක්ෂණ සාක්ෂි කියලා. ඒගොල්ලන්ට හිටපු තැන් සහ ඒ කාරණා කියන්න පුළුවන්කමක් තිබෙනවා. එතකොට ඒක මොලේ තියෙන දෙයක් නෙමෙයි. මතකය කියන්නේ සිත උදව් කරගෙන ඊට එහාට ගිය දෙයක්. ද්‍රව්‍ය මට්ටමක් නෙමෙයි. ඒක තමයි හේතු ඉතුරු වෙනවා අවිද්‍යාව කියන වචනයක් සඳහන් කරන්නේ. දැන් කය අතහැරුණා එහෙනම් මොලේ අතහැරුණා මතක නැති වෙන්න එපා. නමුත් මොලේ තියෙනවා නම් මතක නැති වෙන්න ඕන. මොලේට එහා ගින් තියෙන දෙයක් තමයි යාපහුව මතක් වෙන්නේ.
මෙහෙම සිද්ධියක් නැතුව මවකුසක් හැදෙන්න පුළුවන් බලන්න කල්පනා කරලා. එහෙනම් බලන්න ඊට පස්සේ දරුවෙක් සම්බන්ධයෙන් උපන් දරුවෙකුගේ එස කෙවල හැඩය, දත්වල හැඩය, නාසයේ හැඩය, එහෙම නැත්නම් එක අතක තියෙන උපන් ලපේ, අනිත් අතේ තියෙන උපන් ලපේ, එක අතක් හීනවීම, එහෙම නැත්නම් ශරීරයේ කුරා තියෙනා වූ කැලල් ඔක්කොම එක වගේ ඉන්නේ නැතයි මෙහෙම නැතුව. ඒ සම්බන්ධයෙන් ඔබ දැකලා තියෙනවද? මේවා සම්බන්ධයෙන් මට තියෙනවා වසර 40ක් විතර තිස්සේ එකතු කරපු ෆයිල් වගේක් ලිපි. මේවා තොරතුරු මම මේ කියන්නේ ඔබට. එතකොට තේරුම් ගන්න පුළුවන් වෙනවා. එක කතාවක තියෙනවා උපන් දරුවෙකුගේ කුසේ විශාල කැලලක් තියෙනවා කළු පාට. මේ දරුවා අවුරුදු 3-4කට පස්සේ තමන්ගේ අතීතය කියන්න ගන්නවා. එතෙන්දී එළි වෙනවා ඔහු පිහියනුමක් කාලා විශාල තුවාලයක් හදාන තුවාලේ වේදනාව ඉඳමින් මිය ගිය බව. එතකොට බාහිර තුවාලේ වගේම හිතේ නින්දටත් මේ තුවාලේ වේදනාව බලපාලා තියෙනවා. දැන් මියන්නේ අර තුවාලේ වේදනාවෙන්. දැන් එහෙනම් මව කුසට ගිහින් තියෙන තුවාලේ වේදනාවෙන් දැන් ඒ වේදනාව හිතේ විඳිනකොට සිතට අනුව තමයි කයේ උපන් ලපේ හැදෙන්නේ. කයට අනුව සිත හැදෙනවා, සිතට අනුව කය හැදෙනවා. මේක හරි ලස්සන දෙයක්. කයෙන් අපි සිත හදා ගන්නවා, කය අතහැරෙනකොට ඒ හිතට පුළුවන්කමක් තියෙනවා මව කුසක කයක් හදලා දෙන්න. එහෙනම් මේ හැම අපේ දැන් අර බෝසත්ත්වයන් වහන්සේ සම්බන්ධයෙන් ගන්නකො. උන්වහන්සේ සම්බන්ධයෙන් තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ කියලා. ඒක බුදුරජාණන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ කියලා ගන්න එපා හැබැයි. ඒක වෙනම සූත්‍රයක තියෙනවා බුදුන් වහන්සේ සතු පුරුෂ ලක්ෂණ වෙනයි දෙතිස් මහා පුරුෂ ලක්ෂණ බුදුන්ගේ නෙවෙයි බෝධිසත්වයන් වහන්සේගේ. බෝධිසත්වයන් කියන්නේ බොහෝ කල සංසාරේ යහපත් දේවල් කරපු නිසා. ඒ යහපත් දේවල් වලට ගැලපෙන තමයි ඒ පුරුෂ ලක්ෂණ කියලා කියන්නේ. බුදුන් වහන්සේ සතු මහා පුරුෂ ලක්ෂණ කෙලෙස් සහිත නෑ නිකලෙස් දෙයක්. ඒකයි මේක පටලගෙන අපේ අය ඉන්නේ. අර පෙරුම් පිරීම තුළ තමයි එහෙමනම් අර අපි පෙන්වන ඔය විශේෂ ලක්ෂණ ටිකක් ශරීරේ තියෙන්නේ. ඒ බොහෝ කල යහපත් දේවල් කිරීම තුළ. එහෙනම් අපිට මේ හමු වෙන සිරුරට හිමිකම් කිරීමේදී මේ අතීතයේ කුසල කර්මයන්ගේ බලපෑම තියෙනවා. සමහර විට අකුසල කර්මයන්ගේ බලපෑම තියෙනවා. රූපය විකෘති වෙන්න හරි තව මම තව කියපු කතාවක් තියෙනවා. ගොඩක් තියෙනවා එකක් දෙකක් විතරක් කියන්නේ. එක දරුවෙක් උපත ලබනවා මේ අතක් හීනි වෙලා. පස්සේ කාලෙක මේ දරුවා අතීතය කියන්න ගන්නවා. අතීතය කියන යනකොට ඔහුට හමු වෙනවා ඔහු ඉස්සල්ලා ජීවිතයක පිහියක් පාවිච්චි කරලා පිහියකින් මිනිස් ඝාතනයක් කරලා ඒකට බොහෝසේ පශ්චාත්තාප වෙලා. තමන් අති මේ වැරද්ද උනායි කියලා. සිතින් දවල් තිස්සේ දුක් විඳලා එහෙනම් නිින්දෙන් මරණයටපත් වෙලා තියෙන හිතින් ඒ වේදනාව විඳින්න. දැන් ඒ වේදනාව විඳපු එක තමයි එහෙනම් මව කුසේදී ආපහු අතහින් වෙලා උපදින්නේ උපහාට එනකොට. දැන් එහෙනම් අපේ රටේ ඉන්න මිනිස් ප්‍රජාව තුළ ළමා නිවාස, වැඩිහිටි නිවාස, අංග විකල බන්ධ බුද්ධික තැන්වල ගත්තාම ඔබ දැකලා තියෙනවද අපි වගේ නෙමෙයි අඩුපාඩුකම් තියෙනවා බොහෝ අයට. සමහරට මව්පියන්ගේ වරදක් නිසා මෙහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අර අතීත විපාක අරගෙවන්න. එහෙම නැත්නම් මේක හදන්නේ මව්පියන් දෙදෙනා විතරක් විසින් නම් හෝ දෙවියන් වහන්සේ විසින් නම් එහෙනම් ওই විවිධත්වයේ තියෙන්න බෑ. හැමෝම එක වගේ ඉන්න ඕනේ. එක්ක තාත්තා වගේ එක්ක අම්මා වගේ වෙන්න ඕනනේ. නෑ. ඒ නිසා තමයි බුදු සමයෙන් පෙන්වන පුනර්භවය පැහැදිලි කරන්න සාධක තියෙන්නේ මව් කුසක් තුල තනියෙන් හැදෙන්නේ නැහැ සිතක් නැත්නම්. සිතෙන් දකින හීන වලට ගැලපෙන ආකාරයෙන් තමයි කය සකස් වෙන්නේ. ඔකට තවත් උදාහරණයක් මට ඔබට කියන්න පුළුවනි. මගේ අත්දැකීම් මම මේවා කියන්නේ. ඔබත් දැකලා ඇති මව්වරුන් වශයෙන් විශේෂයෙන්. දැන් දරුවෙක් ඉපදුනහම මෙලොවට සිහියාවට ප්‍රසාද පිහිටියට පස්දොරෙන් තාම අම්මා තාත්තා මොකද ලෝකේ අඳුරන්නේ නැහැ. මේ නිසා ලෝකේ ඉන්න පුළුවන් කමක් නැහැ නිින්ද යනවා. පැය 18ක් 20ක්ම නිදා ගන්නවා. නිින්ද ගියන් පස්සේ දරුවට අඬන්න හරි hina වෙන්න හරි ඉගැන්වුවේ කවුද? තව මේ ලෝකේ hina වෙන්න අඳුරන හොඳ දෙයක් දන්නේ නැහැ. නමුත් දරුවෝ හැම විටම එක්ක hina වෙනව නැත්නම් අඬනවා. ඒ තොල් දෙකට එන hinaව හෝ ඇලීම කොහොමද හම්බ වුනේ? මේ ලෝකේ තව අඬන්න දුක් වෙන්න කාරණා දීලත් නැහැ. hina වෙන්න නෑ දැයොත් නැහැ. එහෙනම් සිනහව යන හිත ඇතුලේ තියෙන කාරණයක් පිටට පේන හැටි නේද? එහෙනම් දරුවා සීන ලෝකයක් දකිනවා. ඒ දකින්නේ ඉස්සර ජීවිතේ යහපත් එකක් නම් සිහින ලෝකේ. හොඳ එකක්. එහෙනම් දරුවා ලස්සනයි hina වෙනවා. අර මතක් වෙනකොට බය වෙන එකක් නම් මේ පැත්තේ ගැස්සිලා හැරෙනවා. ඔය සමහර දරුවන් ඉපදුනෙන් පස්සේ රැත් තිස්සේ අඬන්නේ. ඔවුන් නිින්ද ගිය ගමන් වැටෙන්නේ අර තමන්ගේ භයානක ලෝකෙට. ඉතින් බය වෙලා ගැස්සිලා හැරෙනවා.
එහෙනම් අතීත ලෝකයක් තියෙන්න ඕන නින්දට යන්න. දැන් අපට අපි කරපු දේවල් නින්දෙන් පේන්නේ. ඒ වගේ දරුවෙකුට නින්දට ගියාම පැය 18ක් නින්ද යන නම් සිත ක්‍රියාත්මක වෙන පැත්තක් තියෙන්න වෙනවා. එහෙනම් පළවෙනි වතාවට නම් මව කුසට ආවේ හිත ක්‍රියාත්මක වෙන්න බෑනේ. එහෙනම් අතීතයක් තියෙනවා. ඕක තමයි තේරුම් ගන්න ඕන කාරණාව. ඉතින් ඒ නිසා අපට මේක උදව් කරගන්න පුළුවෙනි. පුනර්භවය කියන කාරණාවේදී පැහැදිලි කරන්න. ඕක ඉතින් මව කුසක් නෝන නෑ. දැන් වර්තමානයේ නලදරුවන් කියලා ඉන්නේ. ඒ කියන්නේ ටෙස්ට් ටියුබ් කියලා කියනවා නැත්නම් පරීක්ෂණ නලයක් තුලත් මේ අර කොටස් දෙක එකතු කරපුවාම එතෙන්ටත් තුන්වෙන්නා පැමිණුණොත් එහෙම ඒත් මව කුසක වේදීම සිද්ධ වෙනවා. ඊට පස්සේ මව කුස තැම්පත් කරපුවාම මේ කලලයක් සකස් වෙන්නේ පැකිලෙන ආශ්‍රයෙන්. ආහාර සැපයීම පමණයි මව කරන්නේ. ඉතුරු කොටස Taman හදාගන්නේ. ඕක තියෙන තැනක් තියෙනවා. මට මතක නෑ හරියටම කතාව කියන්නම් මම. දැන් ඔබ අහලා තියෙනවනේ ඔය මේ ගහකාරකම් ගවේ සන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං කියන උදාන වාක්‍ය. ගහකාරකම් ගෘහය හදන කෙනා හොයමින් නැවත නැවත උපදමින් ඇවිද්දයි කියලා. ඒ හදන කෙනාට තෘෂ්ණාව නැති වඩුවා කියලානේ පෙන්වලා තියෙන්නේ. එතකොට වඩුවා ගේ හදනවා වගේ ඒක පැහැදිලි කරන කාරණයක් තමයි ගෘහකාරකෙක් ඉන්නවා කියන එක. එයා හෙව්වයි කියන කාරණාව. එතකොට එහෙමනම් අර කාරකයා කවුද? තණ්හාව. දැන් මෙන්න මෙතන තමයි අර බෝසත් චරිතයට විශේෂ තැනක් දීලා තියෙන්නේ. ගේ හදන්නේ වඩුවා. නමුත් බෝසතාණන් වහන්සේ ගේ හදලා දෙන්න නූල් ගහන්නේ බෝසතාණන් වහන්සේ වඩුවා ඊට අනුව හදනවා කියලා කියන්නේ. ඔය කතා කරන්නේ බාහිර ගයක් ගැන නෙවෙයි. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සීමාව තුළ කය නිර්මාණය වීමේදී එයාට අර අති ලක්ෂණ පාරමිතා ගුණ ටික සේරම එනවා. නම් අපි පිළිබඳ තියෙන අපේ රූප ලක්ෂණ අඩුපාඩුකම් නොදුර්වලකම් ඔක්කොම ඒ වගේ සසර බලපෑමකුත් තියෙනවා. එහෙම නැත්නම් ඉතින් සමහරට මව්හෝපියා ගොළු නම් ගොළු වෙන්න කාරණේකුත් තියෙනවා. එහෙම නැත්නම් මව්පියන් අවැස්ස නෑදෑයෝ නම් ඒ නිසා අඩුපාඩුවක් එන්නත් තියෙනවා. 100%ක්ම අර පැත්ත වෙන්නේ නැහැ. මේ පැත්තෙනුත් බලපානවා. නමුත් අපිට කියන්න බෑ දැන් වෛද්‍යවරු නම් කියනවා රස්නේ දැනෙනකොට දරුවා ප්‍රතිචාර දක්වනවා දඟලනවා ඇතුලේ කියන එක. ඒ මෙහෙන් දැනිලා කියලා. නෑ. ඒක මෙහෙම දෙයක්. බාහිර ප්‍රසාද ක්‍රියාත්මක නෑ දරුවෙකුගේ. ඔබ මට වඩා මේවා දන්නවා ඇති. මව් කුසෙන් බිහි වුණෙන් පස්සේ වෛද්‍යවරයා හෝ හෙදිය තට්ටුවක් දාලා අඬවනකල් පස්දර අඩපණයි. බාහිර ප්‍රසාද පහ ක්‍රියාත්මක නෑ. ඊට පස්සේ තමයි ලෝකෙට විවෘත වෙන්නේ. එහෙනම් ඉන්නේ මනෝ ලෝකේ. ඒකට දැනෙන්න විදිහක් නෑ මොකක්වත්. නින්ද ගියාම අපිට දැනෙන්නේ නෑනේ. නමුත් මේ ඝන සෛල සලි සෛලනේ. මේ සතෙකුගේ සෛලනේ. අර කොස්කොලයක් අවුවට කරවෙනවා වගේ මේ උණුසුමට සීතලට ප්‍රතිචාර දක්වීමක් තියෙන්න පුළුවන්. ඒ දැනගෙන නෙමෙයි අර ස්වභාවයෙන්. රස්නේ දැනෙනකොට ඈත් වෙන එක සීතල දැනෙනකොට ඒ වෙනස ඒ දැනෙනවා කියන්නේ සිතට දැනලා කියන මනෝද්වාරය දැනලා නෙමෙයි. මනෝද්වාරයෙන් දරුවෙක් මනෝද්වාරයෙන් මෙහාට එන්නේ නැහැ. මව් කුසක් තුළ මනෝද්වාරය තුළ ඉන්නේ. නමුත් අර පණ තියෙන ශරීරයක් වශයෙන් දක්වන ප්‍රතිචාරය තමයි අර දැනෙන්නේ අපට. මේ කාරණා තේරුම් ගත්තාම බුදු සමයේ පෙන්වන පුනර්භවයේ හරියට පැහැදිලි වෙන තැනක් උතන. අපි හැමෝම මෙලොවට එනකොට එහෙනම් අතීත ජීවිතයේ කළා වූ කර්ම ශක්තියක් උදව් කරගෙන තමයි මෙහාට එන්නේ. ඉතින් එතනදී අර කියපු අර හතරේ මම කියවනේ දැනගෙන චුත වී දැනගෙන මව කුසේ ඉඳලා දැනගෙන බිහි වෙනවා. නොදැන චුත වී නොදැන ඉඳලා නොදැන බිහි වෙනවා. දැනගෙන චුත වී නොදැන ඉඳලා දැනගෙන බිහි වෙනවා. නොදැන චුත වී නොදැන ඉඳලා ඕනම හතරක් තියෙනවා මට ඒක හරියට මතක් වුණේ නැහැ. ඒ හතරක් පේනලා තියෙන්නේ අර එක එක්කෙනාගේ ආකාරයන්. එහෙනම් අර අපි කතා කරපු වචනේ ගන්ධබ්බෝ පච්චුපට්ඨිතෝ හෝති. තුන්වැන්නාගේ පැමිණීම. මව්පියන් නම් එකතු වෙලා ඉන්න ඕන. නමුත් අදාළ චිත්ත පරම්පරාවක් මෙතෙන්ට සම්බන්ධ වෙන්න ඕනේ. එයාගේ ඕනකම් වලට එයාගේ පාරමිතා ශක්තියට එයාගේ පාපයන්ට ගැලපෙන ආකාරයට තමයි දැන් කාය නිර්මාණය වෙන්නේ. දැන් බලන්න මෙහෙම මෙලෝ ජීවත් වෙලා බාහිර ලෝකයේ දේවල් පස් දොරෙන් හදාගෙන හිත ඇතුලේ ලෝකයක් හදා ගන්නවා. ලෝකෙට ආසාවෙන් මිය ගියාම හිතේ තියෙන ලෝකෙන් ආපහු කය හදා ගන්නවා මව් කුසක නම්. මව් කුසක නැත්නම් ඕපපාතිකව දෙවියන් හෝ භූතයන් අතර. මිනිසා වශයෙන් සංසුන් සමාධියක් හදාගත්තොත් කයක් හම්බ වෙන්නේ බ්‍රහ්මයින් අතර.
ඒ හැකියාව ඉවර වුණාම ආපහු ආයෙත් මෙහාට එන හැකියාව තියෙනවා. එහෙනම් මේක ඇතුලෙන් පිටට පිටෙන් ඇතුලට යන ගමනක් නේ. බාහිර ලෝකය නිසා ආධ්‍යාත්මික ආයතන 6ක් හැදෙනවා. දැන් අද්දත්තිකානි ආයතනානි තිස්ස වචනී කියලා වචනයක් තියෙනවා. ආධ්‍යාත්මික ආයතන 6 දුක්ඛ සත්‍ය බව දැනගන්න කියලා. ඒ මොකද්ද කියන්නේ? අපට බාහිර ලෝකයක් තියෙනවා කන් නාස දිව තියෙන නිසා. ලෝකෙත් එක්කලා සම්බන්ධ වෙන්න. නමුත් හිත ඇතුලේ ඇහැක් නැත්නම් හීන ලෝකයක් නැහැනේ. හිත ඇතුලේ ඇහැක් තියෙනවා කියන එකේ තේරුම මේ වගේ අක්ෂිකාචයක් තියෙනවා කියන එක නෙමෙයි. සිතම ඇහැ බවට පත් වෙලා, සිතම කන බවට පත් වෙලා, සිතම නාසය බවට පත් වෙලා. අන්නේ විදිහට සිතට එන දේවල් පේන නිසා තමයි අපට මේ ලෝකෙ නින්දක් තියෙන නිසා මරණයේදී තවත් ලෝකයක් තියෙන්නේ. අපි හදාගත්ත එක නෙමෙයි ඒක. දැන් එහෙමනම් කල්පනා කරලා බලන්න සමාජයේ ජීවත් වෙනකොට දරුවන්ට සූදුව උගන්වලා, දරුවන්ට මත්පෙති දීලා, එහෙම නැත්නම් දරුවන් දුරාචාරයට යොදවලා, එහෙම නැත්නම් මත්කුඩු අරවම විකුණලා, විරුද්ධවාදීන් හදාගෙන ඔවුන්ට වෛරයෙන් ඉඳලා, ඔවුන් ඝාතනය කරන්න සැලසුම් කරලා, මේ බාහිරින් කරන වැඩ නෙමෙයිද ඊට පස්සේ ඇතුලේ තියෙන්නේ? ඔවුන්ට පුළුවන් ද පිනෙන් පරලෝ යන්න මට කියන්න? අන්න එහෙමයි බුදු සමයේ පවට බය ඇති කරන්නේ. අනිවාර්යෙන්ම අර දුෂ්ට ලෝකෙට ගැලපෙන ප්‍රතිසන්දියක්. එක්ක දුප්පත් පවුලක අංග විකල මන්ද බුද්ධි කියලා විඳවන්න ඕන. දැන් මම දකිනවා මෙහෙම. සමහර අපේ අංග විකලත්වයක් නැති අයට මනුස්සකම වටිනාකම තේරෙන්නේ නැහැ. නමුත් මාගේ යම් තැන්වල ඉන්නා වූ මේබඳු අංග විකලත්වයටපත් වුණාය. අනේ මේ මිනිස්සු කරන වැඩ මට එහෙම ඇස්කම් නාස හොඳට තිබුණා නම් මම පුළුවන් තරම් දන් දෙනවා බණ අහනවා. දැන් ඉතින් මේ අඩුයිනේ කියලා ඒගොල්ලෝ නැති එක ගැන දුක් වෙනවා. ඒගොල්ලන්ට ඇහැක් අඩුයි කනක් අඩුයි නැත්තම් තේරෙන්නේ නැහැ. එනම් ඒ අපි කරලා දෙයි නෑ. ඔවුන්ට මොකක් හරි අර සසරේ වරද්දක් තමයි අර දඩුවම් දීලා තියෙන්නේ. ඒ නිසා මේක සර්වසාධාරණ දෙයක්. ඉතින් අපිට එහෙනම් අපි පිටපස තියෙන්නේ පාපකාරී එකක් නෙවෙයි. අන්න අර මංගල සූත්‍රයේ පෙන්නා වූ පුබ්බේත කත පුඤ්ඤතා පෙරපින් කළ බව කියන කාරණාව අපි පිටපස්සේ පවතිනවා. හරි. දැන් මේ කාරණේ තේරුම් ගත්තා කියලා පුනර්භවය නවත්තන්න පුළුවන්ද? බෑනේ. මේ සිදුවෙන ආකාරය අපි කතා කළේ. නමුත් බුදුන් වහන්සේ වදාරනවා නත්ති ඉදානි පුනබ්බවෝ. දැන් පුනර්භවයක් නැත. එහෙනම් ආගම මොකක් වුණත් රට මොකක් වුණත් පස්දොර නිසා මනෝද්වාරයක් හදා ගන්නවා නේද මිනිස්සු? ආගමික අන්ධ විශ්වාස මොනවා වුණත් මේ පස්දොර නිසා හදාගත්ත මනෝද්වාරයෙන් ඕන්න පරලෝ යන්න වෙනවා නේද? ඒ නිසා මේ චේතනාවට ගලපනවා බුදුන් වහන්සේ පව් මුල් කොටගෙන පරලෝ යාම, පින් මුල් කොටගෙන පරලෝ යාම, ධාන මුල් කොටගෙන පරලෝ යාම. පවෙන් පරලෝ යාම, පිනෙන් පරලෝ යාම, ධානෙන් පරලෝ යාම. අන්න මිනිසාට මේ පාර්ග තුනෙන් එකක් තෝරගත්ත හැකියි. වැඩිපුර අපරාධ කළොත් ඔහුට පවෙන් පරලෝ යන්න සිද්ධ වෙනවා. යඩපුර යහපත් දේවල් කළොත් ඔහුට පිනෙන් පරලෝ යන්න වෙනවා. ධර්මයේ දන්නේ නැතුව භාවනා කරලා සමාධියක් හදාගත්තොත් ධානෙන් පරලෝ යන්න වෙනවා. කොහෙ ගියත් පරලෝ යාම. මොනවද මේ තුනට කියනවා? පවට කියනවා අපුඤ්ඤාභි සංකාර කියලා. පිනට කියනවා පුඤ්ඤාභි සංකාර කියලා. ධානයට කියනවා අනිජ්ජාභි සංකාර කියලා. එකතුව කියනවා සබ්බේ සංකාරා. සංඛාර කියන්නේ Taman රාශි කරන දේවල් කියන එකතු කරන දේවල්. ඒ සංඛාර පදේ තියෙනවා අභි කියලා වචනයක් මුලින් දාලා ඒකෙන් පෙන්වන්නෙම අනාගත ඵලයකට හේතු හිතේ ඉතුරු වෙනවායි කියන එක. මේ සසර තේරුම් ගත්තම එහෙනම් අපට පරලෝ යාමක් තිබෙන්නේ මනෝලෝකයක් තියෙන නිසා. හොඳයි ඔබ රහතන් වහන්සේ ගැන අහලා තියෙන්නේ මොනවද? හීන පේන්නේ නැහැ කියලා. හීන පේන්නේ නැහැ කියන එකේ තේරුම ආධ්‍යාත්මික ආයතන නැහැ කියන එක නේද? හිස් කරගෙන කියන එක නේද? එහෙනම් බාහිරයට ගැටෙනකොට ඉවදුනාට යටෙන්න හීන ලෝකයක් නැත්තම් යන්න පරලොවක් නැහැ. මව කුසකට එන්නේ නැහැ කියන්නේ ඒකනේ. අයි ජාතු ගබ්බසෙයන් කියලා. එහෙනම් මේ බාහිර ඇස නෙමෙයි මේ හිතේ තියෙන ඇහැයි කනයි නාහයි දිවයි කය ඉවර වෙන්න ඕන. ඉවර වෙනවා කියන්නේ මොකක්ද එතකොට? ඒවා තිබෙන්නේ සිතේ. ඒවා නැඹුරු වෙන්නේ පවට පිනට ධානයට. ඒකට ඒක අවිසංකාර බවට පත් වෙලා තිබෙන්නේ. දැන් බුදුදහමේ තියෙනවා ශූන්‍ය කියලා වචනයක්. ශූන්‍ය කියන්නේ මොකුත් නැහැ කියන එක නෙමෙයි. ශුඤ්ඤ ලෝකෝ ශුඤ්ඤ ලෝකෝති බන්තේ උච්චති කිත්තාවතානකෝ බන්තේ ශුඤ්ඤ ලෝකෝති උච්චති. මහණෙනි මේ භාග්‍යතුන් වහන්සේ ලෝකේ ශූන්‍යයි ශූන්‍යයි කියලා කියනවා කොපමණකින්ද ලෝකේ ශූන්‍ය වෙන්නේ?
යස්මාචකෝ ආනන්ද ශුඤ්ඤං අත්තනේනවා අත්තනියනවා. තස්මා ශුඤ්ඤ ලෝකෝති උච්චති. අන්නර සිතට එන ලෝකේ මට සහ මට ආйти දේවල් වලින් ශූන්‍ය වෙන්න වෙනවා. එහෙනම් මේ සිත තමයි ඇහැක් කනක් නාසයක් දිවක් කයක් විදිහට හයට විකාශනය වෙන්නේ. සිතේ හය ආකාර විකාශනයක් තමයි පස්දර සහ මනෝද්වාරය කියන්නේ. ආපහු පස්දරට හැරෙනකොට මනෝද්වාරය ඔක්කොම තියෙන නිසා තමයි කයක් හැදෙන්නේ. එහෙනම් පුනර්භවයේ නවත්තන්න යන්න පරලොවක් මනෝලෝකයක් නැති වෙන්න වෙනවා. මේ බාහිරට ගැටෙනකොට චිත්ත අභ්‍යන්තරයේ හිතින් ලෝකයක් නැති වෙන්න වෙනවා. අර හීන පේන්නේ නැහැ කියන එකේ තේරුම එහෙනම් චිත්ත අභ්‍යන්තරය ඉවර වුණා කියන එකනේ. චිත්ත අභ්‍යන්තරයට කොහෙන්ද අපි දෙන්නේ? මෙහෙම්ම දෙන දේවල්. අපිම දෙන දේවල් තමයි තරහ වුණොත් හෙට තරහ වෙලා පේනවා. යාළුනොත් හෙට යාළු වෙලා පේනවා. බැන්නොත් හෙට බනිනවා පේනවා. අර ප්‍රතික්‍රියාවනේ. එහෙනම් ලෝභ දේශ මොහ මූලික කොටගත්ත ගමනක් තමයි ආධ්‍යාත්මික ආයතන ඔස්සේ සසර ගමන. දැන් ඕක දෙවියන්ට තේරෙන්නේ නැහැ. පෙරේතෙන්ට තේරෙන්නෙත් නැහැ. බ්‍රහ්මෙන්ට තේරෙන්නේ නැහැ. බ්‍රහ්මෙන්ට තියෙන්නේ මනෝද්වාරයක් විතරයි, පංචද්වාරයක් නැහැ. දෙවියන්ට පංචද්වාරයක් තියෙනවා. ඒක පංචද්වාරයේ තියෙන්නේ බාහිර ලෝකෙට පේනව නෙමෙයි. කාමයේ ඔක්කොම තියෙන්නේ මනෝද්වාරේ. ප්‍රේතෙන්ට දුක් වේදනාවක් තියෙනවා. මේ සේරම අපට තමයි තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙකුට. ඒ නිසානේ ඉමස්මින් චපන ව්‍යාමමත්තේ කලෙබරේ කියලා කියන්නේ. ඒක ඉතින් පරිවර්තන යම් දොස් තියෙනවා එක එක්කෙනා කියන විදිහට බඹයක් පමණ ශරීරය තුලින් කියලා කතා කරනවා මොකක් හරි. එතකොට අපි තුලින් තමයි අපට දකින්න වෙන්නේ කය කියන එකත් සිත විසින් හදන විස්මිත නිර්මාණයක්. එහෙනම් මව් කුසකට එන්නේ අධ්‍යාත්මික ආයතන තියෙන නිසා. අධ්‍යාත්මික ආයතන හිස්සුනොත් ජීවිතය අවසානයේට පව නැත්නම් යන්න පරලොවක් නැහැ, පින් නැත්නම් යන්න කාමසුගතියක් නැහැ, ධානය නැත්නම් යන්න බඹලොවක් නැහැ. දැන් තමයි සතා නැහැ කියන්නේ, සතෙක් නැහැ. එහෙනම් සත්වය යනු පව්වල, පින්වල, ධානවල අනාගතේවත් කර්ම විපාකමයි. බුදු සමයේ පෙන්නනවා පරලෝ නොයාම කියලා එකක්. ඔය කර්ම හතරේ තියෙනවා පරලෝ නොයන්නත් කර්මයක්. දැන් සරියුත් මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ පරලෝ ගියා කියලා කියන්නේ නැහනේ. දැන් වච්චගොත්ත බණ බවුන අහපු ප්‍රශ්නෙට උත්තරේ දුන්නෙත් ඔබ වහන්සේ සමහර අය උපන් තැන් කියන්නේ අනිත් ශාස්ත්‍ර උපන් තැන් කියනවා. දුක් නැති කරගත්තා කියනවා. මේ යගේ තැන කියන්නේ නැහැ කියලා. මේකට දීපු උත්තරේ තියෙනවා සෝපාදානස්ස කෝහං වච්ච උප්පත්තිම් පඤ්ඤාපෙමිනෝ අනුපාදානස්ස කියලා. වච්චගොත්ත මම උත්පත්ති පනවන්නේ උපාදාන තියෙන අයට, උපාදාන නැත්නම් උත්පත්ති පනවන්නේ. එහෙනම් ඇස කන නාසය දිවකය හිතට ගිහින් උපාදානෙ වෙලා නේද? හිතේ ඇහැ, හිතේ කන නාසය දිවකය. උපාදාන රහිත වුණාම එහෙනම් හිතේ ඇහැ කන නාසය නැතුව යනවා. ඒකට තමයි ආධ්‍යාත්මික ආයතන ශූන්‍ය වෙනවා කියලා කියන්නේ. එතකොට යන්න පරලොවක් නැහැ. නමුත් ඒ නැති තැනක් නෙමෙයි ඊට පස්සේ. ඒකට කියනවා පරලොව නොයාම කියලා. ඒක තේරුම් ගන්න පුළුවන් කාටද? මේවා මෙහෙම තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙකුට. ඒකත් ධර්ම ශ්‍රවණය කරන්න ප්‍රිය කරන, ඒවා තේරෙන, ඊට පස්සේ ඒ පිළිබඳව මේ හරි වැරදි දෙපැත්තක විපාක තියෙනවා කියලා තේරෙන අයට. සමාජයේ ධර්ම ශ්‍රවණය කරන අය කොච්චර අඩුද? ඒගොල්ලෝ Taman අදාළ පැත්තට උපාදාන හදා ගන්නවා. එහෙනම් උපාදානයේ බයං දිස්සා ජාති මරණ සම්භවයේ. අර උපාදාන කියන එකේ තේරුම අනාගතයට ගෙනියන්න හේතු චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවා කියන එක. බුදු සමය එහෙනම් මිනිසාට උපාදාන කොට මෙහාට ආවට දැන් උපාදානෙන් මිදී මුල්කටගත් ධර්ම මාර්ගයක්. ඒක අපි අනුගමනය කරන්න ඕන. ඒක Taman විසින් කරගත්ත දෙයක් Tamanම ආපහු මිදෙන්න වෙනවා. ඒ සඳහා තමයි අපිට මේ අවබෝධය අවශ්‍ය වෙන්නේ. එහෙම තේරුම් ගත්ත පුද්ගලයෙකුට පුළුවන්කමක් තිබෙනවා. එහෙනම් මේ භව ගමන නිමා කරන්නට නම් මව් කුසකට නොපැමිණෙන්න මොකද වෙන්න ඕන? ලෝභක්කය, දේශක්කය, මොහක්කය. මේ ලෝභ දේශ මොහ විසින් තමයි අදාළ තැනට කර්මානුරූපව කයක් හදලා දෙන්නේ. අපේ කර්ම ශක්තියක් නැතුව මවට පියාට මේක හදන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපිට බුදු සමයේ පෙන්නනවා ලබාගත් ජීවිතයේ කර්ම රැස් කිරීම කරන්න පෘථග්ජනය විසින්. පෘථග්ජනය තමයි පව්පින් ධානය කියලා තුනකට බෙදාගෙන පව් නරකයි, පින් හොඳයි, දියණියට හොඳයි කියලා කර්ම රැස් කරන මාර්ගයේ ඉන්නේ. බුදුදහමේ වෙන ආර්ය පුද්ගලයා කර්ම රැස් කරන කර්ම වෙනුවට කර්මක් ක්ෂය කිරීම කියලා තව කර්මයක් හඳුනා ගන්නවා. එතකොට අනාගතයට නොතැබීමෙන් දැන් තරහ වුණාම හෙටට ගන්න තිබ්බ නිසා හෙට උපදිනවා නැවත. අද තරහ වෙලා ඉන්න පොළොට ගිහින් හෙට දකින්නකොට ඒ පුද්ගලයා තරහ උපදින්නේ හිත ඇතුලේ තිබ්බ නිසා නැවත උපදිනවා. එහෙනම් නැවත උපදින්නේ තියෙන දෙයක් නේ.
නැවත උපදින්න නැති වෙන්න තියන්නේ නැතුව ඉන්න වෙනවා. ඔය නැවත උපත මව කුසක උපදින තැන වගේම ඊයේ වුණ තරහයට නැවත උපදිනවා. ඊයේ වුණ බැඳීම හෙට නැවත උපදිනවා. දැක්කහම නැවත උපදින්නේ චිත්තාභ්‍යන්තරයට තබන නිසා. ඒ චිත්තාභ්‍යන්තරයට තැබීම තමයි උපාදානය කියලා කියන්නේ. බුදු සමයෙන් පැහැදිලි කරන්නේ උපාදානයෙන් මිදෙන්න කියලා චිත්තාභ්‍යන්තරයට නොතැබීමෙන් ඉන්න කියලා. අන්න එහෙම ගැඹුරු දහමකට මේ පාර පෙන්නනවා. පවෙන් පිනෙන් ධානයෙන් සසර ගමන නවත්තන්න බෑ. තුනම භවගාමී. ආරි සත්‍ය කියලා දෙයක් උගන්වනවා. භවගාමීත්වය වෙනකොට භව නිරෝධගාමී. භවය නිරෝධ කරන්න වෙනවා. භවගාමී භවයේ ගමන් කරන පව් හේතු තැබීමෙන්, පින් හේතු තැබීමෙන්, ධාන හේතු තැබීමෙන්වත් උපාදානය කර ගැනීමෙන්. බුදු සමයේ පෙන්වනවා සිත උපාදානයෙන් මුදවා ගැනීම කියන එක. දැන් මේ මොහොතේම තමයි චිත්තාභ්‍යන්තරේ මමත්වෙන් ගැනීමෙන් උපාදානය වෙන්නේ. මමත්වෙන් ගන්න නැතුව ඉන්න පුළුවන් නම් උපාදානයෙන් මිදෙන පාර පත්තන. එතකොට ආපහු යන්න පටන් ගන්නවා. වර්තමාන මොහොතේමයි මේ වැරද්ද සිදුවෙන්නේ. ඒකට පමාව කියනවා. උපන් හැඟීම ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, මමත්වයෙන් අරගෙන පස්සේ ගන්න පුළුවන් විදිහට හේතුවක් ඉතුරු වෙන එකට පමාව කියනවා. එනම් බුදුන් වහන්සේ පහළ නොවූ සමාජයේ සියලු සත්වයෝ පමා වූ. පව තුළ විතරක් පමා වූ නෙමෙයි, පින තුලත් පමා වූ, ධානය තුලත් පමා වූ. පමාදෝ මච්චනෝ පදන්නේ මරණයට මඟ. මරණයටපත් වෙන්නේ අපාගත අය වුණ විතරද? නෑ, මිනිස්සුත් මැරෙනවා, දෙවියොත් මැරෙනවා, බ්‍රහ්මයොත් මැරෙනවා. ඒවට මැරෙනවා කියන්නේ චුත වෙනවා කියනවා ඇරුණාම. එහෙනම් සසරේ පමාවක්. සසර හදනවා. වර්තමාන අරමුණේ මුලාවීම තුළ අනාගත උපදින්න හේතු තැබීමෙන් සසර හදනවා. සසර හදන වැඩක් අපි කරන්නේ හැමදාම. බුද්ධෝත්පාදයක ධර්මය හම්බ වුණාම සසර හදන එක වෙනුවට සසර නවත්තන්නයි කටයුතු කරන්න ඕන. අන්න ඒක තමයි බුදු සමයෙන් පෙන්න විදසුන් වැඩීම, භාවනාව, සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය, කර්මක්ෂය කිරීම කියන වචනෙන් පැහැදිලි කරන්නේ. එහෙම නැත්නම් සති කියන වචනේ පාවිච්චි කරන්නේත් ඒකට. ඔය අරමුණට රැවටි පස්සේ ගන්න තියන්නේ සතිය නැති නිසා, සිහිය නැති නිසා. සිහිය කියන්නේ මේ මුදල් ටික තියෙන තැන පිළිබඳ මතකේ හෝ gedare එන්න පාර මතකේ නෙවෙයි. ඒක සාලෝකේ හැමෝටම අවශ්‍ය දෙයක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අනාගත ඵලයක් උපදින්න හේතු ඉතුරු නොවි අවසන් කරන්න පුළුවන් වෙනවා නම් ඒ සිහිය. මේ වර්තමාන මොහොත අනාගත ඵලයක් උපදින හේතුවක් වශයෙන් ඉතුරු නොකර අවසන් කිරීමට විදසුන් වඩනවායි කියලා කියනවා. හැම දිනාටම තේරුම් ගත්ත පුද්ගලයෙකුට වර්තමාන මොහොත පාවිච්චි කළ හැකි අනාගතයක් නොහදා ඉන්න. මන්දයත් මේ අනාගතේ හදාන ගියොත් එතනින් එහාට උත්පත්තිය මොන ආගමක, මොන ජාතියක, මොන රටකද කියන්න බෑ. මේවා පිළිගන්නේ නැහැ. පුනර්භවය පිළිගන්නේ බුදු සමයේ විතරනේ. පුනරුත්පත්ති ආත්මයක් මුල් කරලා අනිත් අය කවදාවත් එහෙම එකක් විශ්වාස කරන්නේ නැහැ. විශ්වාස නොකලට සිදුවෙන දේ බලන්න දැන්. ඕනෑම මව්කුසක හැදෙන්නේ අතීතයක් නිසා. වෙනත් ආගමක ඉපදුනා කියලා නෑ. මව්පියන් වෙනත් ආගම කියලා ප්‍රශ්නයක්. කලලයක් හැදෙන්නේ අතීත කර්ම ශක්තියක් අනුව. ඔවුන්ට පෙනෙන්නේ නැහැ. ඔවුන්ගේ ආගම් වලට ඒක පෙනෙන්නේ නැහැ. ඒකයි කාරණා. එච්චර දූරදර්ශනය ගැඹුරු නැහැ. එනිසා අපිට හිතන්න ශක්තියක් තියෙනවා නම්, කයක් නොමැරී තියෙන්නේ නිින්ද ගියාපම හිත ඇතුලේ හිතක් තියෙන නිසා කියලා තේරෙනවා නම්, එහෙනම් මව් කුසක තුලත් සිතක් තියෙන්න ඕන. පුනර්භවයේ ලැබුව තැන් පටන් පස්සේ ආය නෙමෙයි. ආරම්භයේදීම සිත පිහිටනවා. ඊට පස්සේ හිත විසින් තමයි අර අදාළ විදිහට ලස්සනට කලකයක් හදන්නේ. එහෙනම් අපිට ඔය අතීත කතාරම් බලපුවහම දැන් ඔය සමහර ඒ බුද්ධ කාලේ හිටියා වූ උප්පලවන්නා වැනි අය ගත්තාම ඒවා පෙන්වන්නේ උපුල්වන් පාට ආවේ කොහොමද කියලා. දක්ෂකම්, දුර්වලකම්, අඩුපාඩු, ගොළු වෙන මේ කාරණා සම්බන්ධයෙන් මොනවා හරි පාපකාරී හේතු තියෙනවා. ඉතින් එකක්වත් අඩුපාඩු අපට නැත්නම් අපිට එහෙනම් පින්නතුනි කියන එකේ තේරුමක් තියෙනවා. නමුත් පෘථග්ජන භාවයෙන් පරලෝක ගියාම අපිට කර්ම ශක්තිය හොඳ පැත්තට වෙලා නරක පැත්ත ඉස්මතු වුණොත් එහෙම හොඳ පැත්තේ වෙන්නේ නරක පැත්ත ක්‍රියාත්මක වෙන්නේ. පෘථග්ජන කියන්නේ හොඳ නරක දෙකම කරන අය. බහුතර වැඩිපුර යහපත් දේවල් කළොත් තමයි යහපත් අනාගතය සකස් වෙන්නේ. වැඩිපුර නරක දේවල් කරොත් නරක අනාගතය. ඒ නිසා මේක කෙලවරක් නෑ. කෙලවර ගන්න තේරෙන්නේ නෑ එහෙම. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ ත්‍රිලක්ෂණය කියලා ධර්ම කාරණයක්, චතුස්සත්‍ය කියලා ධර්ම කාරණයක්, කර්මක්ෂය කිරීමේ කර්මය කියලා ධර්ම කාරණයක්, පටිච්චසම්පාදේ නිරෝධය දැකීම කියලා ධර්ම කාරණයක් මගින් මේ භව නිරෝධය පෙන්වලා තියෙන්නේ. භවගාමිත්වය බුදු සමය කියලා කිව්වට භවගාමිත්වය බුදු සම්වහන්සේ පහළ වෙනකොට තිබුණා. සම්පූර්ණ බෞද්ධකම මම දකින්නේ භව නිරෝධගාමිත්වය. නමුත් ඒකට එන්න ප්‍රඥාවන්තයෙක් විතරයි පුළුවන්. අනිත් අයට ඒ නිසා භවගාමිත්වයේ හොඳ එක තෝරාගත්තට අපි විරුද්ධ නැහැ.
නරක එක තෝරගන්න නැතුව. භවගාමීත්වයේ හොඳ එක තෝරගත්තත් ඒත් රට සෑහෙන යහපත් වෙනවා. මොකද ඒකට හොඳ දේවල් විතරනේ කරන්නේ. නරක දේවල් කරන්නේ නැහැ. නමුත් නරක දේවල් කරන්න කියන්නේ රට අයහපත් වෙනවා. ඔවුන් බලන්නේ නැහැ අනිත් අයගේ බඩගින්න අනිත් අයට විස කැවෙයි කියලා බලන්නේ නැහැ. Tamanට සල්ලි එනවා නම්. ඒ නිසා මිනිසුන් ආත්මාර්ථකාමී වෙන්න සමාජය දුකටපත් වෙනවා. මිනිසා ගැන හිතන්නේ නැහැ. එතකොට ආත්මාර්ථකාමී මිනිසුන්ට කවදාවත් භව ගමන නිමා කරන්න බෑ. බුදුදහමේ තේමාව පරත්තම් පටිපජ්ජත. එහෙනම් ඒ කරන කියන ක්‍රියාව රැකී ආරක්ෂාව හැම දෙයක්ම කාට හරි යහපතක් වැඩක් වෙන ක්‍රියාවක් වෙන්න ඕන. එකකින් කාටවත් රිදෙන්න බෑ. අකාලේ මී යන්න බෑ. වසවිස පෙවෙන්න බෑ. මානව හිතවාදී වෙන්න වෙනවා. අන්න ඒ විදිහටයි අපි මේ කරුණු පැහැදිලි කරන්නේ. ඒ නිසා මේකෙන් පැහැදිලි වෙන්න ඕන ඔබ හැම දිනාට මේ මව්කුසක් කියන එකට පැමිණීම කියන එකේදී අතීතයක් අරන් එන්නේ. ඒ අතීතයට අනුව තමයි එහෙනම් අපේ මේ මෙලොවට බිහි වෙන කයේ හැඩ වැඩ රූප ලක්ෂණ මව්පියන්ගේ රූප ලක්ෂණ තියෙන්න පුළුවන්. ඊට අමතර වෙනවා නම් මම දැකලා තියෙනවා මව්වත් වගේ නෙමෙයි පියත් වගේ නෙමෙයි වෙනත් විදිහයි. උස මහතකම් වෙනස්කම් රූප ලක්ෂණ වශයෙන් දැක්කලා. ඔය මගේ ළඟට දරුවෝ එක්කන් එනවා පිරිත් කියන්න. ඕන දිහා බලලා මං අහනවා මේ බබා අඬන්නේ නැහැ නේද කියලා. මේ බබා අඬනවා නේද කියලා. අර පියකරු නින්දක ඉන්න පුද්ගලයාට හීන ලෝකේ ලස්සන එකක්. ඒ නිසා බය වෙන්න අඬන්න කාරණයක් නැහැ. භයානක ලෝකයක් තියෙන කෙනාට නින්ද ගිය ගමන් අරක පේනලා බය වෙලා හැරෙනවා. හැබැයි පිරිත් නූලක් ගැට ගහපු ගමන් හරියනවා. ඒක වෙනස් කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා. ඒ මේ ලෝකෙට සම්බන්ධ වීම තුළ මොකක් හරි එකක් එක හොයලා බැලුවේ නැහැ මොකද්ද කියලා. ඒ බය අඬන දොඩන සියලු දරුවන්ට පිරිත් නූලක් සැරයක් දෙකක් ගැට ගහනකොට නින්ද ආපහු හරියනවා. ඔන්න ඔහොම විදිහයි අපි දකින්න ඕන. ඒ නිසා බුදු සමයේ පෙන්වන මේ කාරණාව අපට ඇහැට පේන්නේ නැහැ. මේ පෙන්නපු සාක්ෂි ඔස්සේ හිතන්න වෙනවා. එහෙනම් බුදු සමයේ පෙන්වන්නේ පුනර්භවය නැති කිරීම. එහෙනම් පුනර්භවය නැති කරන්න නම් අධ්‍යාත්මික ඇසක් කනක් නාසයක් දිවක් කයක් නැති වෙන්න වෙනවා බාහිරේ තියෙනකොට. හිතේ ඇහැ කන නාසය දිවකය ශූන්‍ය වෙන්න වෙනවා. ඒ කියන්නේ සිතවිලි වල පැවැත්ම අතහැරෙනවා. එතකොට ඒකට කියන්නේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට මැරෙනවා. අනාගතයට තියන්නේ නැහැ. එතකොට දැන් මරණය වගේම ජීවිතාසානෙත් මරණයක් තියෙනවා උපාදාන වෙච්ච හේතුවක් එන්න නැත්නම් සසර ඇවිදින සතෙක් නැහැ. අන්න එහෙමයි භව ගමන කෙලවර කරන්න පුළුවන් කමක් තියෙනවා. භව ගමන කෙලවර කියන්නේ හිස් තැනකට යනවා නෙවෙයි. අපි කරගත්ත වැරද්දකින් අත වෙදෙනකොට තිබුණ තත්වයකටපත් වෙනවා. ඒකට කියනවා බුදුන් දකින්නවා කියලා. මං හිතන්නේ මීට වඩා ඔබට කාලය ලැබෙන එකක් නැහැ. ඔන්න ඔබේ ඉල්ලීම අනුව මම කරුණක් පැහැදිලි කළා. සෑහෙන උදාහරණ ටිකක් අරගෙන මට තියෙන අත්දැකීම් අනුවගත් කල මේක යොදා ගන්න ඕන සමාජය මොකටද? තමන් රූප ලක්ෂණක් බලාපොරොත්තු වෙනවා නම් යහපත් මව්කුසක් බලාපොරොත්තු වෙනවා නම් ජීවත් වෙන්න ඕනේ පරෝපකාරී යහපත් විදිහට. දුෂ්චරිතකම් කිසිවක් කරලා ඒකට හොඳ විපාක එහෙම ලබන්න බෑ. මේ කරුණ තේරුම් ගැනීම තුළින් පවෙන් බැහැර වෙන්නා වූ සමාජයක් හැදී ඉන්න එහාට බව නිරෝධගාමී මාර්ගයට යන ඇසපාදා ගන්න පිරිසට අවස්ථාව සැලසේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම ධර්මානුශාසනාව ප්‍රඥා නාලිකාව තුළ විකාශනය කිරීම සඳහා විශ්‍රාමික ගුරු කාන්ති රණතුංග මහත්මිය විසින් සදහැවර දායකත්වය දරා තිබෙනවා. මාතෘකාවක් වශයෙන් ගත් කලත් මව් කුසක් පිරිසිදු ගැනීම තෝරා ගැනීමක්ද යන්න පිළිබඳ පැහැදිලි කරන්න. ඒ පිළිබඳව තමයි මාතෘකාව මම ගොනු කළේ ඔබ හැම දිනාට මගේ දැනීම් සහ අත්දැකීම් ආශ්‍රයෙන්. ඔවුන්ගේ අරමුණු අතර මැයි මාස 1 වෙනි දිනට ජන්මදිනයේ යෙදෙන කාංචනා විජේවර්ධන දියණියට හෙවත් ලේලිය මහට ධර්මඥානය දියුණු කරගන්න උපකාර වීම සඳහා තුටුපඳුරක් ලෙස මෙම ධර්ම දේශනාව සිදු කරන අතර මේ පුණ්‍ය බලයෙන් කාංචනා විජේවර්ධන දියණියගේ අධ්‍යාපන කටයුතු ඇතුළු සියලුම ප්‍රාර්ථනා සඵල වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැල සේවා උතුම් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. මේ මාස 1 වෙනි දින ජන්මදිනයේ යෙදෙන රාජා ගමගේ සහෝදරයාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැල සේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. කාන්ති රණතුංග මෑණියන්ට ආදරයෙන් රැක බලා ගන්නා අසංක කොඩිකාර රුවන්ත කොඩිකාර අසේල කොඩිකාර දිල්රුවන් කොඩිකාර යන පුතණුවන් සිව් දෙනාටත් ආණ්ඩත් සන්තෝසයි. මොකද සමහර අම්මලා ඉන්නේ වැඩිහිටි නිවාසවල මේ දරුවා අතහැරලා දාලා. ඒ නිසා මොවුන්ට උපහාරයක් වේවා මේ නම් කියන අයට කාංචනා විදේවර්ධන භාග්‍යා ගමගේ දිලිනිද සිල්වා නිපුණි මාරසිංහ යන දියණිවරුන්ටත් ලේලියන් ඔවුන්ගේ සුජීවත්ව සිටින්නා වූ දෙමව්පියන්ටත් මෙම පුණ්‍ය කර්මයේ ආශිර්වාදය ලැබේවා. කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. මෙත්නි දහම්සා සයුල් දම්සස් තිවිරු දම්සත් ගෙවින් රූෂාල් යන මොනුබුරු මිනිවිරියන්
ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා, නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා. නම් කිරීමේදී දහම් අමතක කරලා නැති එක වටිනවා ඊටාත්ම. කාන්ති රණතුංග මහත්මියගේ ස්වාමිපුරුෂයා වන වසර 7කට පමණ පරලෝසපත් වසර 7කට පමණ පෙර පරලෝසපත් පී කොඩිකාර මහතාට සහ ඔහුගේ දෙමව්පියන්ටත් කාන්ති රණතුංග මහත්මියගේ දෙමව්පියන්ටත් දෙපාර්ශ්වයේම නමින් මිය පරලෝ ගියා වූ සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මීට මාස 5කට පෙර අපාතරින් වියෝ වුණා වූ නිව්ටන් ජයවර්ධන සහෝදරයාටත් උපහාරයක් වේවා සහ පින් කැමති කෙනෙක් ඇත්නම් පින් අනුමෝදන් වී සසර දුක් කෙලවර කරගන්නට අවශ්‍ය මංපෙත් විවර කරගන්නට මෙම පුණ්‍යානුමෝදනාව හේතු වාසනා වේවා. ඉතා ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිස ධම්මැස පෑදේවා කියන ප්‍රාර්ථනයක් කරනවා. මෙම ධර්මදේශනාව ශ්‍රවණය කරන්නා වූ සෑම සියලු දෙනාටම ධර්මාවබෝධය පිණිස හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේටත් තවදුරටත් ශ්‍රාවක සිත් සතන් ධර්මාවබෝධයට පහදවා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස හේතු වේවායි කියලා වුන් ප්‍රාර්ථනා කරනු ලබනවා. ධර්මදේශනාව සඳහා මූල්‍ය දායකත්වය දැරීමෙන්, ධර්මදේශනාව දේශනා කරවා ගැනීමෙන්, ධර්ම ශ්‍රවණය කිරීමෙන්, දහම් පඬු පූජා කිරීම තුළ පිහිටා පළමුව පරලෝසපත්වන්ට යෙදුනා වූ ඥාති වර්ගයා ගෞරවයෙන් සිහිපත් කරන්න උපහාරයක් වශයෙන් පින් කැමති කෙනෙක් පින් අනුමෝදන් කරන ජීවිතය සුඛී සුවපත් කරගනිත්වා. මතු උපදින භවයකදී මිනිසත් බව ලබා තිලක්ෂණයේ ගැඹුරට අහගෙන උතුම් නිවනින් සැනසෙන්නට මංපෙත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. උපන්දින සමරන්නා වූ හැම දිනාට සුබ උපන්දිනයක් වේවා. ඒ වගේම මේ රැකබලා ගන්නා වූ දරුමුණුබුරන් වශයෙන් නම් සඳහන් කළ හැම දිනාටමත් මෙලෝ වශයෙන් ආවගේම අනුග්‍රහක බවතුන් වශයෙන් ඔබටත් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනයේ ලැබේවා. රැකියාදී කටයුතු සාර්ථක වේවා. අනාගත බලාපොරොත්තු ඉටු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රෝග පීඩා දුරු වේවා. අලුතින් රෝග පීඩාවක් නොපැමිණේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ගෙන් වෙන්න බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයන් ලබා ත්‍රිලක්ෂණයන් වැනි දහම් කරුණක ගැඹුරට අහගන්ට අවශ්‍ය නොනමුහු කුරායාමේදී හැමතෙමත් සකල දුක්ඛයන්ගේ නිමාවන්නා උතුම් නිර්වාණ සුවයෙන් සැනසෙන්නට හේතු වාසනා වේවායි කියලා හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව. හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධම් කක්ඛයෝ නිබ්බානං